right. හොඳයි. දැන් අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ යෙදුම් මෘදුකාංග සමග මූසිකය හා යතුරු ලියනය භාවිතය කියන පාඩමේ. Using mouse and keyboard to use application software කියන lesson එක තමයි now we are going to do, and we have already covered up to some extent. අපි පොඩි යම් ප්‍රමාණයකට අපි මේ ගැන කතා කරලා තියෙනවා. අපි මොනවද කතා කරේ? අපි කතා කරා මොනවද application software එකක් කියන්නේ කියලා. application software එකක් කියලා කියන්නේ භාවිතා කරන්නාගේ එහෙමත් නැත්නම් පරිශීලකයාගේ අවශ්‍යතාවයන් ඉටු කර දීම සඳහා නිපදවා ඇති පරිගණක වැඩසටහන් කියලා අපි ඉගෙන ගත්තා. පරිගණක වැඩසටහනක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ මේ වෙනකොට හොඳට දන්නවා. ඉතින් මේ පරිගණක වැඩසටහන අපිට අතින් අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයිනේ නේද? දත්ත සහ උපදේශ එකතු ඒක රාශී කරගෙන තොරතුරු දත්ත සහ උපදේශ ඒක රාශී කරගෙන හදන පරිගණක වැඩසටහන් තමයි පරිගණක මෘදුකාංගයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ පරිගණක මෘදුකාංග වර්ගීකරණය අපි කරා මතක ඇති යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග. We have divided into two. One is system software and application software. එතකොට application software භාවිතා කරලා අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි ඒ කියන්නේ ගොඩාක් තියෙන එක විශාල ඒරියා එකක්. නමුත් අපි කීපයක් ඉගෙන ගත්ත තේරුම් ගැනීම සඳහා කම්පියුටර් එකක් යූස් කරලා අපිට වීඩියෝ බලන්න පුළුවන්, පරිගණක ක්‍රීඩා කරන්න පුළුවන්, අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න පුළුවන්. We can send emails, drawing a picture, typing a letter, preparing documents, mathematical analysis. So many things we can do with a computer. මේවා කරන්න තමයි යෙදුම් මෘදුකාංග නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට පුතේ අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීමට you have to use web browser. That is a application software. Whenever you feel කම්මැලි වගේ හිතෙනවා නම් then you are going to watch a movie. එතකොට movie එකක් බලන්න නම් වීඩියෝ එකක් බලන්න නම් වීඩියෝ softwares තියෙනවා. Windows movie මොනවාද තියෙනවා, movie players, pod players, visual players, so many players. ඒ play එකක් ඒවා ඔක්කොම application softwares. එතකොට email යවන්න නම් Outlook Express ඔය වගේ තියෙනවා. එතකොට පින්තූරයක් අඳින්න නම් ඔයාලා දන්නවා මොනවද තියෙන softwares කියන එක. ලිපි සකස් කිරීමට මොනවද තියෙන softwares ඔයගොල්ලෝ දන්නවා. Word, Writer ඔය වගේ ඒවා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගොඩාක් දේවල් පරිගණකයේ භාවිතයෙන් කරන application softwares නිර්මාණය වෙලා අපිට උදව් කරනවා මේ වෙනකොට. ඉතින් ඒවා ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරා යෙදුම් මෘදුකාංග. එහෙම නැත්නම් මේ application software මිනිස්සුන්ට උදව් කරන්න තියෙන softwares වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි පොදු කාර්ය සඳහා general purpose හැමෝටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග. සමහර ඒවා තියෙනවා විශේෂ කාර්ය සඳහා. ඒවා විශේෂිත ස්ථානවල විශේෂිත අය සඳහා, පුද්ගලයන් සඳහා හෝ ආයතන සඳහා නිර්මාණය කරපු softwares. මේවට උදාහරණ විදිහට අපි කතා කරා softwares, application softwares. There are two types of application softwares. One is general purpose application softwares and the other one is special purpose application software. The general purpose application software, it means the software which is used in computers for general requirement of day-to-day work. ඒ කියන්නේ පරිගණකයේ භාවිතා කරන්නන්ට එදිනෙදා සාමාන්‍ය වශයෙන් අවශ්‍ය වෙන softwares. උදාහරණයක් විදිහට Word, Excel, web browser, Paint ඔය වගේ දේවල්, Photoshop ඔය වගේ දේවල් තමයි පොදු කාර්ය සඳහා වන යෙදුම් මෘදුකාංග කියලා අපි ඉගෙන ගත්තේ. විශේෂ කාර්ය සඳහා වන යෙදුම් මෘදුකාංග විදිහට පාසල් කළමනාකරණ පද්ධති, පුස්තකාල කළමනාකරණ පද්ධති, බැංකු කළමනාකරණ පද්ධති. දැන් මේවා ගත්තොත් එහෙම බැංකු කළමනාකරණය කිරීම සඳහාම පමණයි. බැංකු කළමනාකරණ පද්ධතියක් අපිට ඉස්කෝලයක් ඇතුලේ පාවිච්චි කරන්න බෑ. අවශ්‍ය නැහැ. ගෙදරක පාවිච්චි කරලා වැඩක් නැහැ. ඒතකොට මේවා විශේෂිත කාර්යයන් සඳහා නිෂ්පාදනය කරපු නිපදවපු custom made softwares තමයි ඒවා. හරිද? අපි ඉගෙන හොඳට ඉගෙන ගන්න තියෙන්නේ මේ වෙනකොට. මම මේ පරණ පාඩම් ටික ටට්ටක් ගාලා මතක් කරගෙන යනවා. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ පාඩම මෙතනින් එහාට ස්ලයිඩ්ස් මොකද ලියාගෙන නැහැ. මම හරිද? මේක ලියාගත්තු අය ඉන්නවද? Yes sir.
ඕක ලියාගෙන නැහැ. ලියාගෙන නැහැ. good. right. එහෙනම් අපි එතනින් පටන් ගමු. අපි කතා කර දැන් ගිය සෙනසුරාදා ආපු අය ලියාගෙන තියෙන්නේ. දැන් ගිය සෙනසුරාදා ආපු අය ඉන්නවා නම් ඒගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ලියාගෙන තියෙන්නේ බත් පාඩම අහගෙන ඉන්න. එතකොට දැන් අපිට මේ යෙදුම් මෘදුකාංග පාවිච්චි කිරීමට නම් anyway මෘදුකාංගයක් එහෙම නැත්නම් පුතේ software එකක් පාවිච්චි කරන්න නම් ඒ software එකේ යම් කාර්යයක් කිරීම සඳහා අපි එයාට ආදානයක් දෙන්න ඕනේ. We have to input some instruction to that software to perform a task. එයා මොකක් හරි ක්‍රියාවක් කාර්යයක් සිදු කිරීම සඳහා එයාට අපි උපදෙසක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් input basically in a computer system there are some input devices which are very important and we are using them regularly. අපි නිතරම use කරන input devices තියෙනවා. විශේෂයෙන්ම පාවිච්චි කරන input devices දෙකක් තියෙනවා. මොනවද ඒගොල්ලෝ දන්නවා? Keyboard and mouse. Keyboard and mouse. Now we are going to learn about the මේක ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන තියෙන ඔයගොල්ලෝ හොඳට expert keyboard එක දැන් අපි පුහුණු වුණා මේ වෙනකොට mouse එක use කරන්න හොඳට පුහුණු වුණා. උදාහරණයක් විදිහට mouse එක use කරන්න තමයි අපි try කරේ paint පාවිච්චි කරලා. paint use කරා කියනවනේ mouse එක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අඳපු drawings ටික දැක්කාම I'm very proud. ඔයගොල්ලෝ හරි ලස්සන නිර්මාණ කරනවා. දැන් touch paint මම ඔයගොල්ලන්ට පැය කාලක් හරි පැය භාගයක් ඇතුළත වගේ තමයි software එක මම download කරන්න දීලා ඔයගොල්ලන්ට වැඩේ පටන් ගන්න කිව්වේ. ඔයගොල්ලෝ වැඩේ පටන් අරගෙන ආයි කිසිම දෙයක් නැහැ. ඔයගොල්ලෝම tools හොයාගෙන ඒ tools යොදාගෙන ඉතාමත් ලස්සන නියම නිර්මාණ කරලා ගෙනාවා නේද? නියමයි. දැක්කාම හරි ආසයි. එතකොට paint මුල් දවස්වල අපි පොඩ්ඩක් struggle කරා mouse එක පොඩ්ඩක් කුරුටු වගේ හිමි. හැබැයි අපි ටික ඇවිල්ලා දැන් නිකන් ලියනාඩෝ ඩාවින්චි වගේ drawings දෙන්නේ නේද? අන්දිනවා කියන්නේ උඩින් යන්න දෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලෝ you are expert with those softwares නේද? අපි paint වල basic වල ඉඳලා advanced වෙනකම් ඉගෙන ගත්තා. කොහොමද even අර මොනවාද දෘශ්‍යමායා නේද? ඒවත් ඉගෙන ගත්තා. අපි කොහොමද paint පාවිච්චි කරලා එහෙම කරන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා paint use කරලා මතකද ඔයගලන්ට gradients අපි අර shading colors කොහොමද යොදාගෙන අමුතුම ආකාරයේ චිත්‍ර නිර්මාණ කරන්නේ කොහොමද කියලා අපි ඒක හොඳට ඉගෙන ගත්තා. Now with those exercises මම දන්නවා දැන් ඔයගොල්ලෝ හොඳටම දක්ෂයෝ මේ mouse එක යොදාගෙන කාර්යයන් සිදු කරන්න. ඊළඟට ඔයගොල්ලෝ keyboard එක use කරා. keyboard එක පාවිච්චි කරලා even with paint ඔයගොල්ලෝ කතන්දර type කරා ඉංග්‍රීසි සිංහල දැන් ඔයගොල්ලෝ expert නේද? ලස්සන කතන්දර type කරලා එවනවා. ඔයගොල්ලෝ මම කතන්දර කියෝ ඉන්නවා නිකන් ඉන්න වෙලාවට. නියමයි. ලස්සනයි. හරි ලස්සනයි. ඇත්තටම හොඳයි පුතේ. මම ගොඩක් අයට දැන් කමෙන්ට් දාන්න දෙයක් නැහැ. මොකද perfect ඒවා එවන්නේ ලස්සන නිර්මාණ ඔයගොල්ලෝ හැමෝම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හරිම සන්තෝෂයි ඒ නිසා. ඊට අමතරව දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔය ටිකනේ. ඔයිට අමතරව ඔයගොල්ලෝ පුදුම දේවල් ඉගෙන ගන්නවා. තනියම software එකක් download කරගන්න, download කරගත්තු software එකක් install කරගන්න, install කරගත්තු software එකක් පාවිච්චි කරන්න, ඒක setup කරගන්න. ඒ ඔක්කොම දැන් ඔයගොල්ලෝ ටික ඉගෙන ගන්නවා. ඊට අමතරව distance help එකක් ගන්න ඕන නම් ඔයා දැන් AnyDesk එක දාලා ඔයා accept දීලා එතකොට ඒකේ code එක දීලා දැන් ඔයා ඒත් experience එකක් ගන්න. ඉතින් මේ යන ගමනේදී ඔයගොල්ලෝ you are going to be very හොඳ සන්නද්ධ කට්ටියක් තමයි. කියන හැම ඔයාලට ගොඩාක් ලොකු දැනුමක් එක්ක තමයි ඔයගොල්ලෝ අතවසරට යන්නේ. ඉතින් don't worry, you are in safe hand. ඔයගොල්ලෝ හොඳ දැනුමක් ලබාගෙන තමයි දැනටත් ඉන්නේ. right? මම මේ ගැන හරි ආඩම්බර වෙනවා. ඉතින් දැන් අපි දැන් අද බලන්න යනවා. දැන් ඔයගොල්ලෝ දන්න දෙයක් ඉගෙන ගන්න යන්නේ. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි කම්මැලියක් නැහැ. ලස්සනට ඉගෙනගෙන යන්න පුළුවන් වැඩක් තියෙන්නේ. mouse එකයි keyboard එකයි පොඩ්ඩක් ඉගෙන ගන්න යන්නේ. දැන් ඉගෙනගෙන තියෙන දේ theory එක ඉගෙන ගන්නයි යන්නේ. practically ඔයා දන්නවා theory ටිකක් අපි ඉගෙන ගත්තාම වැඩේ ඉවරයි. right? Keyboard and mouse are the common input devices which are used to work with application software. Therefore, we need to have clear understanding and proper training to use keyboard and mouse in order to work with application software. කවුරුරි කෙනෙක් සිංහල එක කියවගෙන යන්න හයියේ? කියවන්න. මම කියවන්න. යතුරු පූර්ව සහ මූසිකයේ වැඩි මෘදුකාංග සමග වැඩ කිරී
කිරීමට භාවිතා කරන පොදු ආදාන උපාංග ලෙස සැලකිය හැකිය. එබැවින් යෙදුම් මුතුකාංග සමග වැඩ කිරීමට සඳහා යතුරු පූර්ව සහ මූසිකය භාවිතා කිරීම සඳහා අපට පැහැදිලි අවබෝධයක් සහ නිසි පුහුණුවක් තිබිය යුතුය. yes අපිට හොඳ පුහුණුවක් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ keyboard and mouse පාවිච්චි කරන්න. මොකද application software use කරන්න නම් ඔයගොල්ලෝ practical classes වලදී තව අලුත් softwares ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න යනවා. මම එදා practical class එකේදීත් ඔයගොල්ලන්ට කිව්වා ඉතා ඉක්මනින් ඔයගොල්ලෝ video editing සහ audio editing කියන softwares ගැන බලන්න යනවා. මේක හැබැයි අර paint තරම් up to that extent යන්නේ නැහැ. මොකද ඒක හරිම සංකීර්ණ ගොඩාක් වැඩ තියෙන එකක්. හැබැයි අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්න යනවා ඒකේ. හරිද? ඒක use කරලා දෙයක් කරන්න යනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ full කාලයකට යොදවීම ගැන මම ඒ ගැන ඇඩ්වයිස් කරන්නේ. ඒකට එච්චර දෙයක් අවශ්‍ය නැහැ. නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය අර යම් කිසි දැනුමක් මම ඒකෙදි ලබා දෙනවා. ඒකත් අරගෙන අපි ඉස්සරහට යමු. එතකොට දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට මම ලබා දුන්නාම software එකක් ඒක download කරගෙන install කරගන්නත් හොඳ හැකියාවක් දක්ෂකමක් ඔයගොල්ලන්ට තියෙනවා. ප්‍රශ්නයක් වුණාම මට කතා කරලා ඒක විසඳ ගන්නත් ඔයගොල්ලෝ දැන් හොඳට පුරුයි. දැන් වැඩේ අපිට ගාන්ට යන්න පුළුවන් ඉදිරියට. right? ඉතින් දැන් අපිට නිසි අවබෝධයක් සහ අනුභවයක් තියෙනවානේ දැන් keyboard එකයි mouse එකයි use කරලා. ඊට පස්සේ අපි දැන් ඉගෙන ගන්න යනවා ඒ ගැන. දැන් ඒ සඳහා ඊළඟ ස්ලයිඩ් එකේ ඉඳලා විවෘත වෙන්න යන්නේ. ඒ නිසා මේ හඳුන්වා දීමට අදාළ ඉන්ට්‍රොඩක්ෂන් එක ලියා ගමු පටන් ගන්න. ලියලා දාමු. මේක ලියද්දී ඕකද පළවෙනියට කරන ස්ලයිඩ් එක? පළවෙනියට කරන්නේ ඕකද? මේක ලියද්දී මේක ලියද්දී හොඳ ළමයි වගේ ටක් ගාලා කැමරා සම් කරන්නකෝ. ලීෂිත මහත්තයෝ මට ස්විචස් ටික නම් පේනවා මූණ පේන්නේ. දැන් පේනවා. විදුව පේන්නේ මට මලිතු නෑ. ඔනෙත් ඔනෙත් තිනුක් මම මෙතනලා තිනුක් කියලා ඉඳලා ඉඳලා තියෙන ලැම්බෝගිනි එකට. මම හිතුවේ ලැම්බෝගිනි එක ඇතුලේ ඉන්නේ තිනුක් කියලා. කැම්ස් on කරමු. රියෝන් හිටියා නේද? මම ඉස්සෙල්ලා ඉන්නවා දැක්ක දැන් නැහැ නේ. සර් මේක අලුත් පාඩමක්ද? ගිය සතියේ නවත්තපු තැන ඉඳලා යන පාඩමක් දැන් අඩේ අපි ඉතරලා මම කියලා දුන්නේ. මේ පාඩම තමයි යෙදුම් මෘදුකාංග භාවිතයේදී මූසිකේ හා යතුරු දියනේ භාවිතය. එහෙම නැත්නම් සම්බන්ධතාවය. We are going to learn about the basic input devices which we call keyboard and mouse, how we can use them to work with application software. ඒක තමයි අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. කම්පියුටර් එක පාවිච්චි කරනකොට keyboard එකයි mouse එකයි කොහොමද යොදාගන්නේ කියලා තමයි සුද්ධ සිංහලෙන් කිව්වොත් එහෙම. සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් එහෙම දන්නවද? බෞද්ධ සිංහලෙන් බැහැර වෙලා නිකන් කිව්වොත් එහෙම ඔය කම්පියුටරේ පාවිච්චි කරන්න කම්පියුටරෙත් එක්ක keyboard එකයි mouse එකයි කියලා එකක් දුන්නා. මේක මොකටද use කරන්නේ? කොහොමද ඕක පාවිච්චි කරන්නේ කියලා තමයි අපි ඉගෙන ගන්න යන්නේ. දැන් හරිනේ? ඒ පාඩම තමයි මේ. ඒකේ භාගයක් කරා ඉතුරු ටික තමයි මේ. දැන් ලියලා ඉවරයි. නියමයි. ලියලා ඉවර අය alt y ගහන්න බලන්න. alt y කියලා එකක් තියෙනවා. ඕකේ. ඒක ගහන්න බලන්න ලියලා ඉවරයි.
ලියලා ඉවර නැති අය එක ගහන්න යන්න එපා. Alt key එකයි Y අකුරයි. සර් මම සර් කරන්නේ ෆෝන් එකෙන් ඉන්න අය no problem. කම්පියුටර් එකෙන් අයියා සර් ලැප්ටොප් එක charge වෙනවනේ. let it be. ලේසිත මහතා තාම ලියනවා. ඔනෙත් ලියනවා තාම. මලිතු ඔනෙත් and ඔනෙත් මෙතික දෙන්නෙක් ඉන්නවා ක්ලාස් එකේ. no problem. රුවින් කා ලියනවා තාම. නෑ රුවින් කා ෆෝන් එකෙන් ඉන්නවා කියලා. අදස ලියන්න ඕනේ L තොබලා. ලියලා ඉවර නම් මේ raise hand alt y alt key එකයි y ගහපු ගමන් raise hand වෙනවා ඔයා නොදැනුම. එතකොට මම දැනගන්නවා ඔයා වැඩේ කරලා ඉවරයි කියලා. right. ඒ කියන්නේ සෑහෙන දෙනෙක් ඉවරයි. මලිතු ඉවරයි නේද? Yes sir. Yes. Right. Let's move to next slide. As we learned in previous lesson, a mouse is an input device. ඒක ඉතින් අපි දන්නවනේ නේද? mouse එක කියන්නේ output device එකක් කියලා. මං හරි නේද ළමයි? ඔව් නේද? කලින් ස්ලයිඩ් එක දාන්න පුළුවන්ද පොඩ්ඩක්? ඔව් නියමයි. ඔන්න කලින් ස්ලයිඩ් එක ඉක්මනින් ලියන්න. කලින් ස්ලයිඩ් එක ඉක්මනින් ලියමු. finish. තිනුක්ව මට පේන්නේ නැහැ අපේ තිනුක්. පැටිය මට ඔයාව පේන්නේ නැහැ. සුනෙත්ව පේන්නේ. සුනෙත්මයි මට කියන්නේ දැන් ඔයාගේ නම දාලානේ තියන්නේ විදියට. චන්මිල. චන්මිලව පේන්නේ නැහැ. දැන් පේනවා. චන්මිල නම මාරු කරගන්නකො පැටියෝ. දන්නවනේ නම මාරු කරගන්න. මල්ලිගේ නමද අයියාගේ නමද? තාත්තගේ නම සර්. තාත්තගේ නම දාලා තියෙන්නේ. ඔව්. ඉතින් ඔයා පාවිච්චි කරලා ඉවරලා තාත්තගේ නම දාන්න. එහෙනම් මම ඔයාලට පොඩි සුනෙත් කියන්න. තාත්තගේ පුතා. තිනුක් කාර් එකෙන් බහලා තියෙන්නේ නේද? විදුව පේන්නේ නෑ මට. මේ right දැන් නම් ඇති. දැන් ඇති තට්ටේ බලනවා අද හිමින් යන්නේ මොකද මේක? all dogs going Colombo වගේ slowly යෝ ගොළු බෙල්ල ටික. මූසිකය ගැන ලියන්න යන්නේ mouse ගැන ඉගෙන ගන්න යන්නේ. හොඳේ. කවුද මට පාඩම පොඩ්ඩක් කියවන්නේ? දැන් චුට්ටක් වෙනස් කරන්න යන්නේ එක්කෙනෙක් කවුරු කියවමුකෝ. අටයරලා ඉංග්‍රීසි එක කවුරු හරි කෙනෙක් කියවන්න මම සිංහල එක කියවන්නම් ඈ. කාටද පුළුවන් ඉංග්‍රීසි එක කියවන්න හොඳට? ඉන්න බලන්න හොදාය 20 30 40 50 60 මාත් එක්කම හොදාය 20 30 40 50 60 90 90 100 කියන්න. As we learned in previous lesson, previous a mouse is an input device. Good. Which Okay. helps to input instruction to the computer. Okay. The mouse is a device that controls the movement of the cursor of pointer on the display screen. As we move stop. Cursor or pointer. ළමයි බලන්න දෙවෙනි එකේ pointer. wait. බලන්න දෙවෙනි point එකේ කියනවා the mouse is a device that controls the movement of the cursor or pointer on a display screen. මේ කියන එක තේරෙනවද? මේක ග්‍රීක් වලින් නෙමෙයි ලියලා තියෙන්නේ ඉංග්‍රීසි වලින්. තේරුණාද කාට හරි ඔය කියන එක?
තේරුණා නම් ඒක සිංහලෙන් කියන්නකො පහල තියෙන සිංහල එක දිහා බලාගෙන කියන්න එපා. මේ කියපු එකේ සිංහල තේරුම තේරිච්ච කෙනෙක් ඉන්නවද? මට උඩ එක වැඩක් නැහැ. මට දෙවෙනි පොයින්ට් එක පොඩ්ඩක් වැදගත් අපි කතා කරලා මෙයාම ඉස්සරහට. The mouse is a device that controls the movement of the cursor or pointer on the screen. හැම පුළුවන් විදියට ස්ක්‍රීන් එකේ මවුස් එක උදව් Yes, පුතා හරි කිව්වා. පුතා නියමයි කිව්වා. එකක් මිස් වුණා පුතාට. cursor or pointer කියලා වචන දෙකක් දාලා තියෙනවා. දැන් ඔය කියන්නේ පුතේ මෙන්න මේක. හරිද? පොඩ්ඩයි මේක දැනගෙන යමු. අපි මේ කතා කරමින් ඉන්නේ mouse එක ගැන ළමයි. mouse හරිද? You know what is mouse? mouse එක ගැන හොඳටම දන්නවා. ඒ මොකක්ද? ඒ මම කියුවේ. හොඳයි. word කියලා කියුවා. මේ මොනවාද මේ Microsoft Word කියන එක මම ඕපන් කරා. පුතේ මේ මෙතන ඔයාලට පේනවා නේද චූටි කළු පාට ඉරි කෑල්ලක් නිවෙනවා පත්තු වෙනවා. බ්ලින්ක් වෙනවා. පේනවද නැද්ද? පේනවා සර්. පේනවා. හරි. ඕම් ඕකට කියනවා මොකක් කියලාද ඔකට කියන්නේ? cursor එක කියලා. මේකට තමයි cursor එක කියන්නේ. මේක cursor එක. දැන් බලන්න දැන් මම මේ ටයිප් කරපු ටිකේ මේ ඉරි කෑල්ල මගේ මේ mouse එක එහෙට මෙහෙට කරලා පේනවද? මට මේ cursor point එක එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් කියලා මම mouse එක ගෙනිලා මෙතන ක්ලික් කරපුවා මේ ඒක එතෙන්ට එනවා. මෙතන ක්ලික් කරලා මට එතන ටයිප් කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා ටයිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට cursor එක move කරන්නත් කාවද මම යොදාගත්තේ? පොඩි ඉරි කෑල්ලද? ඔව් මේ blink වෙන ඉරි කෑල්ල පුතේ. මේ කළු පාට ඉරි කෑල්ලක් තියෙන blink වෙන pipe mark එක. මේක cursor එක. මේ cursor එක move කරන්න මම යොදාගත්තේ කාවද? mouse pointer එක. හරිද? මේ cursor එක move කරන්න යොදාගත්තේ mouse එක. හරිද? මේ mouse එකේ ඒ වුණාට මේ බලන්න මේ mouse එක දැන් මෙතනදි තියෙන හැඩතලය. ඊතලයක් වගේ දැන් තියෙන්නේ. මේ තමයි pointer එක. මේකට කියන්නේ pointer එක. පැහැදිලිද? මේ තියෙන්නේ මොකද්ද? pointer එක. ඔය ඊතලයේ තමයි pointer එක. එතකොට මේ නිවෙනවාපත් වෙනවා එහෙම නැත්නම් මේ ඉරි කෑල්ල වගේ තනි කෙලින් ඉරක් වගේ තියෙන එකට මොකද්ද කියන්නේ? cursor. ඒක තමයි cursor එක. ඒක තමයි cursor එක. හරි. good. cursor. Right. Good. cursor. Right. Okay, continue. අපි බලමු එතකොට ඒ කියලා තියෙන දේ mouse is a device that controls the movement. එහෙට මෙහෙට move කරන්න පාවිච්චි කරන්නේ cursor එක හෝ pointer එක අපිට mouse එක යොදා ගන්න පුළුවන් කියලා. Right. ඊළඟ එක කියවන්න විත්ත. විත්ත නැද්ද? As we move the mouse, the pointer on the display screen moves in the same direction. Okay. The standard mouse has 2 buttons plus a scroll wheel. Scroll wheel. 2 buttons plus a scroll wheel. කවුරුරි කෙනෙකුට සිංහලෙන් කියවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම කියවන්නද? කවුද කැමති සිංහලෙන් කියවන්න? කිං ගාලා. කවුරුත් කැමති නැති නිසා මම කියවන්න දෙනවා. බලමු මොනවද කියන්නේ කියලා. පෙර පාඩම දැන් උඩ තියෙන එකම තමයි මේ සිංහලෙන් තේරුම් කරන්නේ. පෙර පාඩමකදී අපි ඉගෙනගත් පරිදි මූසිකය යනු ආදාන උපාංගයේ කවුද දාලා තියෙන්නේ. ආයසිත කියවන්නකො. ඉක්මනට කියවන්න බලන්න. පෙර පාඩමකදී කියවන්න පුතේ. පෙර පාඩමකදී අපි ඉගෙනගත් පරිදි මූසිකය යනු ආදාන උපාංගයකි. එය පාඩමකදී අප ඉගෙනගත් පරිදි මූසිකය යනු ආදාන උපදෙස් ඇතුළත් කිරීමට උපකාරී වේ. මම කරු මූසිකය යනු දර්ශන තිරය මත වූ කර්සරය හෝ දර්ශකයේ චලනය පාලනය කරන උපකරණයකි. අප මූසිකයේ චලනය කරන විට
දර්ශකය එම එය දිශාවට පරිගණකයේ ගමන් උපදෙස් කරයි. ඇතුළත් කිරීමට උපකාරී වේ. good මූසිකය යනු දර්ශන ඉරය මත වූ කර්සරය හෝ දර්ශකයේ චලන පාලනය කරන උපකරණයකි. හොඳයි යසිත. හරි ඊළඟට අහගන්න. අප මූසිකය චලනය කරන විට දර්ශකය එම දිශාවට ගමන් කරයි. සම්මත මූසිකය බොත්තම් දෙකක් හා අනුචලන රෝධයක් ඇත. මාර කතා ටිකක් මේ වෙලාවේ කිව්වේ. දැන් මූසිකය ගැන අපි ඉගෙන ගත්තා. මූසිකය තමයි අපේ ඩිස්ප්ලේ එකේ එහෙම නැත්නම් තිරේ මේ පොයින්ටර් එක එහාට මෙහාට කරන්න භාවිතා කරන උපකරණය. අපි ඒකම කිව්වා කර්සර් එක කියලා එකකුත් තියෙනවා පොයින්ටර් එක කියලා එකකුත් තියෙනවා. දැන් අපි දන්නවා මේ පොයින්ටර් එක තමයි මේ තියෙන්නේ. මේ පොයින්ටර් එකෙන් තමයි ගිහිල්ලා ටික් කරන්නේ ක්ලික් කරන්නේ. කර්සර් එක තියෙන තැන තමයි අපි ටයිප් කරන්නේ. කර්සර් එක හෝ පොයින්ටර් එක මූව් කරන්න එහෙට මෙහෙට ගෙනියන්න අපිට mouse pointer එක mouse එක භාවිතා කරන්න පුළුවන්. Then it says as we move the mouse the pointer on the display screen moves on the same direction. අපි mouse එක උතුරු පැත්තට move කරපුවාම cursor එක දකුණු පැත්තට එහෙම යන්නේ නෑනේ නේද? අපි cursor එක වමට move කරපුවාම යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා cursor එක අනිත් පැත්ත mouse pointer එක අනිත් පැත්තට යන්නේ නෑ. ඒ වගේම the standard mouse has two buttons plus a scroll wheel. සෑම හැම වෙලාවෙම log out වෙලා log in වෙනවා. දැන් මාව පේනවනේ මේ අපේ මාව පින් කරලා ඉන්න පින් ස්ක්‍රීන් එක මාව ඉන්න බලන්න මාව හොයාගන්න මම right පින් right දැන් මේ හැමෝටම මාව පේනවනේ මේ තියෙන mouse එකක් standard mouse එකක් මම පාවිච්චි කරන mouse එක මේ මම දැන් ඔයාලට උගන්වද්දි මම භාවිතා කරන mouse එක මෙන්න මේකේ buttons දෙකක් තියෙනවා 1 2 plus scroll wheel එකක් තියෙනවා මේක මම practical class එකේදීත් ඔයගලන්ට පෙන්නුවා plus එයාගේ wire එක තියෙනවා සමහර mouse තියෙනවා මේ wire එක නැහැ wire එක නැත්තම් ඒ ගැන අපි ඉගෙන ගන්නවා wire එක නැතුව කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැන් ළමයි මේ mouse එකේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කොහොමද මේ ඔයගලන්ගේ syllabus එකට අදාළ උනත් නැතත් මම ඔයගලන්ට කියලා දෙන දේවල් ටිකක් හරිද දැන් ඔයගලන්ගේ මම මේක සෙන්ස් වද ක්ලාස් එකේදී නම් කිව්වා මට මේ ක්ලාස් එකේදී වෙලාව ටිකක් මදි වෙන නිසා මම ඉක්මනට කියන්නම් ඔයගොල්ලෝ පහ වසරේදී මෙන්ටැලිටි එක රෙඩි වෙලා තියෙන ඔයගලන්ගේ සිලබස් එකේ තියෙන දේ පමණක් ඉගෙන ගැනීමට මම හරි ඇතිනේ ඔයගලන්ට මතක ඇති ඔයගලන්ගේ කාලේ කොහොම තිබුණාද දන්නේ නැහැ නමුත් ශිෂ්‍යත්ව විභාගයේදී ඔයගොල්ලන්ට හිරට සමාන වචනය අපි හිතමුකෝ දිනකර කිව්වනම් ආයි දිනකරම තමයි ආයි වෙන්න මොනවත් ලියන්න තහනම් නේද? හිරු කියලා ලිව්වනම් වැරදි. එහෙමනේ නේද? එහෙමනේ. එතකොට ඒ වගේ ඔයගොල්ලන්ගේ සීමාවන් පඩවල තමයි ඔයගොල්ලෝ ශිෂ්‍යත්වය ඉගෙන ගත්තේ. මොකද මේ විභාගයේ තියෙන කම්පිටිෂන් එක නිසා ඒක එහෙම කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. හැබැයි දැන් පුතේ 6න් පස්සේ දැන් ඔයගොල්ලෝ ටිකක් ෆ්‍රීලි හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. සිලබස් එකම නෙමෙයි බාහිර දේවල් උනුත් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ග්‍රැබ් කර ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ඔයාගේ විභාගයට අමතර දැනුම ගන්න ඔයාගේ මොළයේ හොඳට ඉඩ තියෙනවා. හරිද? ඒවා රෙස්ට්‍රික්ට් කරන්න හොඳ නෑ. හොඳට ඉගෙන ගන්න හම්බ වෙන දේවල් හොඳට ඉගෙන ගන්න. ඒවා ඔයාට ඉඩ තියෙනවා. ඔයාගේ මොළයට බරක් වෙන්නේ නෑ ඒවා. ඒවා නිසා පැටලෙන්නේ නෑ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලන් හොඳට ඒවා තේරුම් අරගෙන ඉගෙන ගන්න පුළුවන් කාලේ. දැන් අතෑරියොත් එහෙම ඔයගොල්ලෝ හැමදාම එකම දෙයකට කොටු වෙන ළමයි වෙනවා. ඒ නිසා අපි මෙහෙම දෙයක් පුරුදු කරමු. mouse එක නේ මේ මම පාවිච්චි කරන mouse එකනේ. right? මේ mouse එකේ කොහොමද අභ්‍යන්තරය තියෙන්නේ කියන එක අපි චුට්ටක් බලමු. හරිද? මම මේක පොඩ්ඩක් ගලවනවා දැන්. හරි. බලන්න අපිට මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ගලවන්න යන්නේ නෑ. සර්ගේ මවුස් එක තුල ගලවන්නේ. ඔව් මම මේ වැඩ කර ඉන්න මවුස් එක ගලවන්නේ. ඕගොල්ලෝ ගලවීම තහනම් ඈ. මේ සමහර දේවල් තියෙනවා මම විතරක් කරන දේවල්. සමහර ඒවා තියෙනවා ඕගොල්ලෝනුයි මමයි කරන දේවල්. මේවා ඕගොල්ලෝ කරන්න යන්න එපා දැන්. හරිද? මම මේක ඕගොල්ලෝ කරන්න ඕනේ නැති නිසා තමයි මම කරලා පෙන්නන්නේ. right? සර් මගේ මවුස් එකේ නම් එනේ හොයාගන්නත්.
ඒක තමයි ඒක ගලවන්න එපා. හොයන්නත් එපා බලන්නත් ඕනේ. මේ ඇතිනේ මේකෙන් පේනවනේ. මෙන්න මවුස් එකක් මං ගැලුවා. ඇති දෙයක් නෑ නේද? මේ මෙච්චර තමයි ඕන කෙනෙක්ගේ මවුස් එකේ ඔයගොල්ලෝ දකින්න ලැබෙන්නේ. මේක හොඳට බලන්නකො මේකේ තියෙන දේවල්. අර left right mouse button දෙක වෙනුවට පුංචි button දෙකක් තියෙනවා. මේ දෙක තමයි අර press වෙන්නේ මේකේ. හරිද? මේක නිකන් ප්ලාස්ටික් කෑල්ලක් විතරයි මේ උඩ කවරේ. මේ බටන් එක ඔබපුවාම මේකේ යටපැත්තේ තියෙන අර ඔයගොල්ලන්ට පේනවා ඇති නේද මේ පොඩි තුඩක් තියෙනවා මේ තුඩ ගිහිල්ලා වදිනවා මේ බටන් එකේ. මේක තමයි බටන් එක. මේ බටන් දෙක ඔබලා තමයි මූවමන්ට්ස් එන්නේ. හරිද? එහෙම බලපුවාම පුතේ මම මේ ගලවන්න යන්නේ නැහැ. ගැලුවොත් එහෙම ගාගන්න ගියාම හරි වදේ හින්දා. ඔයාලට පේනවා ඇති මෙතන මෙතන කැරකලට පේනවා. මෙතන ස්ක්‍රෝල් වීල් එකක් තියෙනවා. හරිද? ඊට අමතරව මේක බලන්නකො මේ ලයිට් එකක් තියෙනවා. හරිද? ලයිට් එකට එහා පැත්තෙන් පුංචි කැමරා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන පොඩි කැමරා එකක්. හරිද? මේ ලයිට් එක පොඩි සෙන්සර් එකක් එක්ක තියෙනවා. මම පිටිපස්සේ අර ලයිට් එක සම්බන්ධ වෙලා මෙතන සිදුරක් වගේ තියෙනවානේ. ඔප්ටිකල් මවුස් වල ඒ මවුස් එකේ සිදුරට ඇඟිල්ල ලං කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවාද මේ ලයිට් එකේ ෂයින් එක වැඩි වෙලා ටක් ගාලා එයා ඒක බැලන්ස් කර ගන්නවා මේ රයිට් ඒක හරියට අර ෆොටෝ එකක් ගන්නකොට කැමරා එකට අපි ලයිට් එකක් ෆ්ලෑෂර් ලයිට් එකක් දෙනවා වගේ ටක් ගාලා එයා දැක්කද ලයිට් එකක් දෙනවා නේ ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ මේක සාමාන්‍යයෙන් නිකන් LED එකක් හරිද මේ LED එකයි මේ කැමරාවයි එකතු වෙලා මොකද්ද කරන්නේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් ඉගෙන ගමු හරිද නිකන් දැන් ඉගෙන ගමු මේක මොකද්ද කියලා හරිද දැන් මම මේක තිබ්බ විදිහට හදන්න මේක ගැලවුවා නම් ඇති දෙයක් නෑ මේ ලයිට් එකයි කැමරාවයි මේ ස්ක්‍රෝල් වීල් එකයි තියෙන මෙතන පොඩි සෙන්සර් එකක් තියෙනවා මේ සෙන්සර් එකෙන් තමයි මේ ස්ක්‍රෝල් වීල් එකේ සර් කොහොමද ගැලවුවේ එක? ඒක අවශ්‍ය නෑ මම ගැලවුවා කියන්නකො හරිද මේ ආකාරයෙන් තමයි ඒක අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ හරිද දැන් මම මේක හයි කරගන්න නැත්නම් මේක උගලට උගන්න ගන්න බැහැ මට මම මවුස් එක දැන් මට හරි කරන්නත් බැරි වෙන්නේ ඉඩ තියෙනවා. හරි. ඉදිරියේදී මේවා කොහොම ඔයගලන්ට තව තනියම කරන්න කාලේ එනවා. එතකන් කොහොම තියන්නේ? සමහර දේවල් මම කරපුවාම ඒවා බලලා ඉගෙන ගත්තාම හොඳටම ඇති. හොඳයි. දැන් මොන මගේ මවුස් එකේ අභ්‍යන්තර view එක ඔයගොල්ලෝ දැක්ක කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා අපි බලමු ඒ දැන් මේ දැකපු කෑලි වලින් කොහොමද ඕක වැඩ කරන්නේ කියලා පොඩි අදහසක් ලබා ගන්නත් එක්ක ඒක බලලාම ඉන්නකෝ මවුස් එක ලියා ගන්න ළමයි දැන් පොඩි වීඩියෝ එකක් රන් වෙනවා හරිද මම මේ වීඩියෝ එකේ සවුන්ඩ් එකත් ඔයගලන්ට දැන් ෂෙයා කරන්නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු අපිට විනාඩි 10ක් විතර විනාඩි 5ක් විතර වගේ අරගෙන මේ වීඩියෝ එකත් එක්ක අපි පොඩ්ඩක් බලමු කොහොමද මවුස් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. හරිද? හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? Yes sir. Yes. Yes. Okay. If you're watching this video on a computer, then I would assume that you used your mouse to do so by moving your cursor and clicking on the thumbnail. Now, have you ever wondered what exactly it is inside of your mouse that allows it to replicate the movement of your hand to the movement of a little cursor on your screen? If you have, then you're in the right place, because that's what I'll be going over for this video. To start with, I'll be talking about optical mice, which are pretty much the only kind that are still in use today. If you hold the mouse slightly above the surface it's on, you might notice a little red glow. And even if you don't see that, you can still see that your mouse has a little hole in it, like mine does right here. Inside that hole, there's an optical sensor that is essentially just a tiny little camera with an extremely fast frame rate. That is to say, it takes a ton of pictures per second. There's also a small illuminating light. දැකලා මේ මවුස් එක ඇතුලේ තියෙන පුංචි කැමරා එකක් ප්ලස් බල්බ් එකක් මේකෙන් tons of pictures ගන්නවා තප්පරයකදී හැබැයි මේ එක රූපයක්වත් එයා ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්න රූප නෙමෙයි ඒක තප්පරයකදී නිතරම අරගන්න රූප
විදිය තමයි of the illuminated surface it's on, and then compares that picture to the previous one. By comparing these two images, the computer has all the information it needs to figure out how far your mouse has been pulled along the surface. තේරුණාද? එයා ෆොටෝ ගන්නවා. දැන් මගේ මවුස් එක ගත්තොත් එහෙම මවුස් එකේ දැන් මේ මෙතන තියනවා කියලා හිතන්නකෝ. එතන තියෙන ෆොටෝ එක එයා ගත්තා. ඊට පස්සේ මවුස් පොයින්ටර් එක මවුස් එක තව චුට්ටක් ඉස්සරහට මූව් වෙනාම එතන තියෙන එක ගත්තා. ඊළඟ තැන තියෙන එක ගත්තා. ඔය විදිහට ෆොටෝස් අරගෙන ඒ එකකට එකක් කම්පෙයාර් කරලා තීරණය කරනවා මේ මවුස් පොයින්ටර් එක මෙහෙමයි ගමන් කරේ කියලා. තේරුණාද? තේරුම් නැත්නම් නාගන්න. තේරුම් නැත්නම් පොඩ්ඩක් අහගන්න ආයි. දැන් කල්ප right. දැන් මේකනේ මවුස් එක මගේ. හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනවද දන්නේ නැහැ. මම ස්ක්‍රීන් මාව පේන්නේ. පේනවා සර්. දැන් මාව පේනවා. හරි. දැන් මේ මවුස් එකේ පුතේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවාද පුංචි කැමරාවක් තියෙනවා. කැමරාවට යා පැත්තේ මෙතන තමයි ලයිට් එක තියෙන්නේ. ඉස්සරහා තියෙන කැමරාවක්. පේනවද? පොඩි කැමරාවක් තියෙනවා. මෙයා මේ කැමරා එක දැන් මගේ ඔන්න මේ ඇඟිල්ල තිබ්බම මම ඇඟිල්ලේ ෆොටෝ එකක් ගත්තා. හරිද? දැන් මෙන්න ඇඟිලි එකේ ෆොටෝ එකක් ගත්තා. මම පොඩ්ඩක් එහෙට මෙහෙට මූව් කරනකොට ඔයාලට පේනවනේ මගේ අර මවුස් පොයින්ටර් එකත් ස්ක්‍රීන් එකේ එහෙට මෙහෙට මූව් වෙනවා. මේ අත පොඩ්ඩක් එහෙට මෙහෙට කරනකොට ඒ කියන්නේ හරිද? දැන් මේකේ නිතරම යා මගේ මේ ඇඟිල්ලේ මේ චූටි ස්ථානයේ ෆොටෝ එකක් ගන්නවා. චුට්ටක් මම ඇඟිල්ල මූව් කරනකොටම තව තැනක ෆොටෝ එකක් ගන්නවා. ඉස්සෙල්ලා ගත්ත තැන දැන් ගත්ත තැන අතර වෙනස්කම හොයාගෙන ඒක කරන්නේ CPU එකෙන් ඈ. ඒ දෙකේ අතර වෙනස්කම හොයාගෙන මූව් කරේ උඩටද පහළටද කියලා යා තේරුම් අරගෙන ඒ විදිහට ස්ක්‍රීන් එකේ තියෙන මවුස් පොයින්ටර් එක මූව් කරනවා. යම් කිසි දෙයක් තේරෙන්නේ නැතිනේ නේද? ඒ වගේ මොකක්ද අදහස කියන එක පැහැදිලි වෙන්නේ නැතිනේ. right. ඒකින්ද තමයි ඔයගොල්ලෝ නිකන් ටෙස්ට් කරන්නත් එක්ක වීදුරුවක් එහෙම අරගෙන තියලා පොඩ්ඩක් මවුස් එක මූව් කරලා බලන්න. ඔය ෂයින් වෙන දිලිසෙන මතු පිටක් උඩ තියලා ගොඩාක් දිලිසෙන වගේ තැනක තියලා මවුස් එක මූව් කරලා බලන්න. මවුස් පොයින්ටර් එක මූව් වෙන්නේ නෑ. බලමු මේක. ඒක මට හම්බුනොත් ඒ වගේ එකක් කොහොමද? ඒ වගේ කැමරා එකක් ලැප්ටොප් වල ටච් පෑඩ් එකේ නෑ නේද? නෑ ටච් පෑඩ් එකේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් එකක් ඈ. මේ ඔප්ටිකල් මවුස් එක ගැන අපි ඉගෙන ගන්න. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ටිකක් උගන්වන්න තියෙන්නේ ඔප්ටිකල් මවුස් එක. අනික ඒවා ගැනත් නිකන් අපි පොඩ්ඩක් කතා කරනවා. ටච් පෑඩ් එකේ තියෙන වෙනම එකක්. ඒක සෙන්ස් කරන එක, සෙන්සර් එකක් තියෙන්නේ, සෙන්සර්ස් තියෙන්නේ. ඒ ගැන මේ අපි මේ ගැන පොඩ්ඩක් කතා කරන්නේ. දැන් බලන්න මේ මගේ ෆෝන් එක තියෙනවා. මේ බලන්න ඔන්න ඉස්සලා බලන්න. නියම වැඩේ. මේ පොත අරගෙන මම මේ පොත උඩ තියලා මවුස් එක හරිද? ඔයගොල්ලන්ට මේ පොතත් එක්කම මගේ මවුස් පොයින්ටර් එකක් පේන්න ඕනේ ඈ. පේනවනේ මගේ මවුස් පොයින්ටර් එක එහෙට මෙහෙට යනවා මම මේ කුඩේ එහෙට මෙහෙට යද්දි. පේනවනේ? සර් පේන්නේ නෑනේ. සර් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න එතකොට සර් පේනවා. නෑ ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා නෑ. ස්ක්‍රීන් එක ෂෙයා කරනවා නෙවෙයි මාව පේනවද ඔයගොල්ලන්ට? සර් පේනවා එතකොට මවුස් පොයින්ටර් එක පේන්නේ. මවුස් පොයින්ටර් එක පේන්නේ නෑ නේද? මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වෙනවා නේ. ඉන්න බලන්න මගේ ස්ක්‍රීන් එක මෙහෙම ෂෙයා කරන්න බෑ. ඔයා හරි. මවුස් පොයින්ටර් එක පේන්නේ නෑනේ ඔයාලට නේද? සාධාරණයි නෝ කියන කතාවටත් ඒක තේරුනේ පස්සේ. බලමු මේ දෙකම දාලා. දැන් මාව පේනවද ඔයගොල්ලන්ට? මාවත් පේනවා ස්ක්‍රීන් එකත් පේනවා නේද? yes sir. දැන් බලමු අපේ වැඩේ පොඩි ප්‍රැක්ටිකල් එකක්. දැන් පේනවනේ මවුස් එක මම මේ අතේ තියාගෙන ඉන්නවා. මේ බලන්න දැන් මම මවුස් එක එකට මෙහෙට මූව් කරනකොට උඩට පහළට යවනකොට පේනවද ඔයගලන්ට මවුස් පොයින්ටර් එක මූව් වෙනවා? yes sir. පේනවනේ? මේ මම මෙහෙට මෙහෙට කරනවා මවුස් පොයින්ටර් එකත් මූව් වෙනවා. දැන් ඕක ටිකක් ෂයිනි මතු පිටක්. මම මේ ෆෝන් එක ගන්න. මේ ෆෝන් එකේ තිරය පොඩ්ඩක් ෂයින්. හරිද? මම මවුස් එක මේ ෂයින් තිරය උඩ තියලා මම මූව් කරන ඔයගලන්ට පේනවද මවුස් පොයින්ටර් එක? ඔන්න දැන් මේ මවුස් පොයින්ටර් එක මෙහෙම තියෙද්දි ඔන්න මම මේ තිරය උඩ තිබ්බා. හරිද? පේනවද ඒක එහෙට මෙහෙට වෙනවද?
මම mouse එකේට මෙතන ඔන්න ආයි මෙතන mouse pointer එක මේ yes sir වෙන්නේ නැහැ නේද? yes මේ mouse sir pointer එක කොහොම තියලා මේ move වෙනවා. දැන් මම mouse එකේට මෙතන කරාට වෙන්නේ නැහැ මේ. වෙන්නේ නැහැ. yes දැක්කද? sir දැක්කද? ඕගොල්ලන්ටත් ඕක අත්දැක බලන්න පුළුවන්. ඔයාලගෙත් ඔය මොකක් හරි ෂයිනි මතු පිටක් උඩ ඔයා mouse එක එහෙට මෙහෙට move කරාට වෙන්නේ නැහැ. ඇයි මේක equal නේද? මේකේ රූප සටහනක් ගත්තා කියලා එයාට අඳුර ගන්න පුළුවන් දෙයක් නැහැ. අනිත් එක මේක ෂයිනි මතු පිටක්. නේද? මේක ගොඩාක් දිලිසෙනවා. මේක රිෆ්ලෙක්ෂන්ස් හරියට එන්නේ නැහැ එයාට. අන්න ඒ හේතුව නිසා තමයි එයාට හොයාගන්න බෑ හරියට මූවමන්ට්. ටිකක් අර රළු වගේ මතු පිටක් උඩ මේක ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ හේතුව නිසා තමයි. If you're watching this video on a computer, your mouse has been pulled along the surface and in what direction. The resolution and frame rate of the camera in your mouse determine how accurate, smooth, and reliable the cursor movement is. If the mouse took only 100 pictures per second and you moved your mouse really fast, it might have a completely different image than the one it had just before with no overlap. And as a result, it'll have no way of knowing where the mouse is in relation to where it was beforehand. As a result, it won't be able to properly replicate that movement onto your screen. Now, likewise, if its resolution were too low, let's say only 50 dots per inch, it might have trouble comparing the features that define the surface that it's placed on, and will get confused. You'll see here that the mouse has actually moved further than the camera realizes, but because it has such a low resolution, it basically has to make assumptions about how specific that movement actually was. It's for this reason that in most optical mice, the camera actually has a frame rate of at least 2,000 pictures taken each second, though some can have as much as 6,000. And they have a resolution of about 1,600 pixels per inch and can have as many as 4,000. While 2,000 images per second might seem mind-blowing, keep in mind that neither your mouse nor computer have to store these images. Once one frame is compared to the previous frame is immediately discarded, so no data storage is needed. It's worth noting that the technology in optical mice was actually pioneered by the military for tracking targets from aircraft. The calculations on how much the mouse has moved and in which direction are all done by very simple processing chips in the mouse itself, and then it sends that information to ඉස්සර තිබුණ පුතේ trackball mouse කියලා එකක්. මම ඉගෙන ගන්න කාලේ තිබුණා මෙන්න මේ වගේ එකක්. මේකේ තිබුණේ ටිකයි රබර් බෝලයක්. රබර් හා යකඩ වගේ මිශ්‍ර බෝලයක් තිබුණේ. මේ බෝලේ ටර්න් වෙනවා කැරකෙනකොට මේක සම්බන්ධ වෙලා තියෙන අනික් wheels කැරකෙනවා. එතකොට ඒ අනුව තමයි තීරණය කරේ කොහෙටද mouse pointer එක move කරන්න These ඕනේ mice, කියලා. instead of using a small little camera and LED, had a rubber ball placed in the middle of them, which rolled around as you pulled the mouse across a surface. And as this ball rolled, it caused these two little adjoining wheels to turn as well, which gave your mouse all the data it needed about how it was moving on a two-dimensional X and Y plane. You may not have access to those on the topic. Liking and sharing, leave a comment with any. Okay. ඔය තමයි mouse එක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් වැඩිපුර යමක් ඉගෙන ගන්න හම්බෙච්ච අවස්ථාවේ අපි යමු පාඩමේ නෝට් එක කරා. හරිද? මේක අපි කියවගන්නේ දැන් අපි කියවලා බලලා තේරුම් ගත්තු කොටස මේ. මේක ඉක්මනින් ලියාගමු අපි. hot one. ළමයිනේ තේරුණාද මම ඔය කියන කොහොම 100% 100ක් ඒ ටික තේරෙන්න ඕනේ නැහැ. නමුත් ඒකේ ඒ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය ගැන යම් වැටහීමක් ඔයගලන්ට ආවද ඒකේ? Yeah? yes sir Good. Yes. Yes.
මේ මෙන්න මේ අර බැඳ තියෙන wheel එකට අපි කියන්නේ scroll wheel සිංහලෙන් අනුචලන රෝදය කියලා කියන්නේ. දකුණු අත පැත්තේ තියෙන mouse button එකට කියනවා right mouse button. වම් අත පැත්තේ තියෙන mouse button එකට කියනවා left mouse button කියලා. හැම වෙලාවෙම අපි භාවිතා කරන්නේ left mouse button එක කියන එක. ඒකෙන් තමයි point out කරන්නේ, open කරන්නේ, select කරන්නේ. left mouse button එකෙන් සිද්ධ වෙන්නේ මොනවද කියලා practical class එකේදී අපි බැලුවා. මොනවද වෙන්නේ? context menu එකක් ලබා ගන්න පුළුවන් click කරන ස්ථානයට අනුව. සර් ලියාගත්තා. ලියාගනු ලැබුවා. හැමෝම ලියාගෙන ඉවරයිද? සර් චුට්ටක් තියෙනවා. ලියාගත්තු අය විතරක් මට අත ඔසවන්න බලන්න. raise hand කරන්න බලන්න ලියලා ඉවරයි. alt y වලින් raise hand කරන්නේ. ආන්‍ය විතරයි අපේ ලියලා ඉවරයි. සර් ඉවරයි. රුවින්කා පාවුගේ notes එක ලියාගත්තද දුව? අන්තිම එකේ මගේ අරුණු note ටික ලියාගත්තද? අවශ්‍ය ලියාගත්තා. good. ඉවරයි. තුන් දෙනෙක් ලියලා ඉවරයි. අපේ හිරුන්දි ලියලා ඉවරයි, විත්ත ඉවරයි, and ආන්‍යා ඉවරයි. දැන් ලියලා ඉවර වෙච්ච අය පොත දාන්නකො බලන්න ස්ක්‍රීන් එකට මට බලන්න ඕනේ. ලියලා ඉවර අය කැම් එකට පොත පෙන්නුම් කරන්න. ආන්‍යා මොකක්ද අනේ ඔය පිටිපස්සේ තියෙන්නේ? කවුද? අන්‍යගේ මෙමරීස් ටික පේන්නේ නැද්ද? චූට්ටක් ලං කරන්න හිරුන්දි පැටිය තා චූට්ටක් ලං කරන්න කැම් එකට මට පේන්නේ. good. අන්‍ය හොඳයි. හිරුන්දි තව චූට්ටක් පොත කෙලින් කරලා අල්ලන්න දු. මේ දැන් එතකොට අපේ තිනුගේ පොත. right. හිරුන්දි good. තිනුක් තා චුට්ටක් ලං කරන්න පොත. විත්තෝ මට පේන්නේ නැහැ පුතේ. තා චුට්ටක් ලං කරන්නකෝ කැම් එකට. විත්තෝගේ පොත පේන්නේ නැහැ. තා චුට්ටක් මට කැමරා එකට ලං කරන්න. තිනුක් පේනවා මට. ඕම තියන්න කැම් එක. ඕම තියන්න. හොල්ලන්න එපා. right. තිනුක් good. සර් හරි විත්ත good. රුවින්කා හොඳයි. රුවින්කා කෝ අද නෝට් එක ලියලා නැද්ද? රුවින්කාගේ අද නෝට් එක මට දාන්න. කො සුනේත්ගේ සුනේත් නෙමෙයි අපේ පොඩි සුනේත්ගේ. චන්මිරගේ පොත මට පෙවුනේ. චන්මිර පොත අපේ ලං කරන්න තව ටිකක් කැම් එකට. දැන් ඔනෙත් ගියේ. ඔනෙත් ලං කරන්න කැමරා එක පේන්නේ නැහැ මට.
සුනෙත්මයි මට කියවෙන්නේ අනේ චන්මිලගේ නම තාත්තගේ නමම තමයි කියවෙන්නේ. දැන් චුට්ටක් ලංකරට පැටිය පොත තව ටිකක්. හරි කැම් එකට ලං කරලා තියාගෙන මම කියන එක්කෙනා විතරක් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. චන්මිල පොඩ්ඩක් ලං කරන්න ආන්නේ මොකද? තව චුට්ටක් ලං කරපොතේ. තව චුට්ටක් ලං කර කැමරා එකට. හරි හොඳයි චන්මිල හොඳයි. ඔනෙත් තව ටිකක් ඔහොම තියන්න ඔනෙත්. right හොඳයි. මලිතු ලීෂිත පොතකෝ රොයින්කා හොඳයි පුතේ. හරි ලීෂිතකෝ පොත Mr. Lishita, I can't see your book. Hari neda? Right. යමුද අපි ඊළඟ ස්ලයිඩ් එකට? දැන් ඇති නේද වෙලාව? සර් මවුස් පොයින්ටරේ අපි ලං කරාම අපේ කම්පියුටර් එකට මවුස් පොයින්ටරේ කොහේ යනවද දන්න. ලං කරාම කිව්වේ අපේ සර් මවුස් අර සර් කිව්වේ මවුස් එකේ පල්ලෙහා තියෙනවා කියලා කැමරා එකක්. සර් කිව්වනේ ඒක මොකකට හරි මේ ඩිලිෂන් එකකට අල්ලන්න කියලා අපේ මොනිටර් එකට ඒක ඇල්ලුවම මේ කොහේ යනවද දන්නේ නැහැ සර්. මම එහෙම කරලා බලන්න කිව්වේ. එතකොට ඔයගලන්ට තේරෙනවා ඒකෙන් ගන්න යම් කිසි ইনফরমේෂන් එකක් තොරතුරක් අනුව තමයි මේ මවුස් පොයින්ටර් එක මූව් වෙන්නේ. ඒ කියන්නේ රළු මතු පිටක් එහෙමත් නැත්නම් හොඳට අර ඒ සර්ෆස් එකේ ඩීටේල් තියෙන එකක් නම් හොඳට මවුස් පොයින්ටර් එක මූව් වෙනවා. හැබැයි අර දිලිසෙනා වගේ මතු පිටක නම් මවුස් පොයින්ටර් එකට එයා මවුස් එකෙන් ගන්න කැමරා එකේ ගන්න රූපවල ක්ලියර් එක නැති නිසා තමයි යාට කියව ගන්න බැරුව එයා වෙන වෙන දේවල් වෙන්නේ. ඒ කියන්නේ මවුස් එක මූව් කරාට හරියට මූව් වෙන්නේ නැහැ මවුස් පොයින්ටර් එක. ඒ වෙන්නේ ඒ හේතුව නිසා. ලියාගෙන ඉවරයි. ලියලා නේද හැමෝම? හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේක ළමයි දැන් ඔයාලා මේක ලියලා ඉවරුනායින් පස්සේ මෙන්න මේ ස්ලයිඩ් එකේ
print screen එකක් ගහගෙන print out එකක් අරගෙන ඔය note එකට යටින් අලව ගන්න. ඊට ඉස්සෙල්ලා මම මේක ගැන පොඩ්ඩක් කියන්නම්. මේ තියෙන පුතේ mouse වර්ග. හරිද? mouse වර්ග කිහිපයක් මේ තියෙන්නේ. එකක් තමයි touch pad. අර ඔයගොල්ලෝ කිව්වා වගේ laptop එකේ තියෙන mouse එක touch pad එක. ඊළඟට මේ optical mouse එක. අපි දැන් චොට්ටට ඉස්සෙල්ලා කතා කරේ මේ දිලිසෙන් ඔය තියෙන මේක ඇතුලේ අර කැමරා එකක් තියෙනවා, light එක තියෙනවා. මේක තමයි මේ. ඊළඟට මෙන්න මෙතන තියෙන wireless mouse කියලා. මේ වගේම තමයි වෙනසකට තියෙන්නේ මෙයාට wire එකක් නැහැ. wire එකක් නැතුව කොහොමද වැඩ කරන්නේ? ඒකට තියෙනවා පුංචි USB dongle එකක් වගේ එකක්. මේක සම්බන්ධ කරනවා USB port එකට. හරිද? මේක USB port එකට සම්බන්ධ කරපුවාම radio signals වලින් ඒ කියන්නේ මේකේ තියෙන Bluetooth හරහා මේ mouse එකේ Bluetooth signals සම්බන්ධතාවය ගොඩනගාගෙන ඊට පස්සේ මේ mouse එක move කරනකොට ඒ ආකාරයෙන් මේ තොරතුරු signals ලබා දෙනවා. මෙතන එකම වෙනස තියෙන්නේ මේ mouse එකට වඩා wire එකක් නැති එක. හරිද? wire එක නැහැ. නමුත් Bluetooth හරහා ඒ සංඥා නිකුත් කරනවා. ඒ signals නිකුත් කරනවා. ඊළඟට එකක් මොන්න හම්බ වෙනවා. මම මේ mouse එක ගැන කතා කරනවා මේකට කියනවා mechanical mouse. මේක තමයි මම කිව්වේ අර මම ඉස්සෙල්ලා වලට වැරදිලා මම trackball mouse කියලා ඒකට පාවිච්චි කරලා දන්නේ නැහැ. trackball mouse නෙවෙයි මේකට කියන්නේ mechanical mouse. හරිද? මේ mechanical mouse එකේ මම ඉස්සෙල්ලා අතරම කියන්නේ trackball mouse කියලා. very sorry. මොකද මම ඔළුවේ තිබුණේ වෙන එකක්. මේකට කියනවා mechanical mouse කියලා. මේ mechanical mouse එකේ තියෙන බෝලයක්. මේ බෝලේ රබර් බෝලයක් තියෙන්නේ. රබර් සහ යකඩ මිශ්‍ර වෙන්න ඕනේ. මොකද ඒක ගොඩක් බරයි. මේ බෝලේ කැරකෙනකොට ඒ බෝලේ කැරකෙන පේනවනේ චූටි වීල්ස් වගේක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ බෝලේ කැරකෙනකොට ඒ කැරකෙන දිශාව අනුව ඒ වීල්ස් වල චලනය සිදු වෙනවා. ඒ චලනය හඳුනාගෙන තමයි මේකේ mouse pointer එක move වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මේ optical mouse එක විදියටම mouse pointer එක move කරන්න පුළුවන් මේ mechanical mouse එක භාවිතා කරලා. හරිද? ඊළඟට එකක් තියෙනවා මේ G stick කියලා එකක්. G stick කියන එකෙන් බලන්න left mouse button, right mouse button, scroll wheel තියෙනවා. මේකේ වෙනසකට තියෙන මේක පෑනක් වගේ. හරිද? මේක පෑනකින් අර පොතක ලියනවා වගේ මේ G stick එක පාවිච්චි කරලා mouse එක භාවිතා කරන්න පුළුවන්. මේක ටිකක් lazy තමයි. හැබැයි ඉතින් ගොඩාක් use වෙන්නේ නැහැ. lazy කියවට සමහර අවස්ථාවලදී lazy මත් නැහැ. මේක හැබැයි මේකයි light pen එකයි අතර වෙනසක් තියෙනවා. කාට හරි පොඩි idea light pen එකේම දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නවද? වර්ණ පාඩම් වලදී අපි light pen එක ගැන කතා කරා. light pen එකෙන් කරන කාර්යයයි මේකෙන් කරන කාර්යයයි මේ G stick එකෙන් කරන කාර්යයයි දැන් මම කියලා දුන්නනේ G stick එකෙන් මොකද්ද වෙන්නේ කියලා. mouse එක වගේම ක්‍රියාත්මක වෙනවා. පෑනක් වගේ ඒකේ හැඩය තියෙන්නේ. එතකොට mouse එක වගේම අපි mouse pad එකේ ලියනකොට mouse pad එකේ යම් කිසි දෙයක් අඳිනකොට එහෙම නැත්නම් ලියනකොට ඔය mouse pointer එක ඒ විදිහටම move වෙනවා. ඒ විදිහටම අඳිනවා. ඒ විදිහටම දේවල් කරන්න පුළුවන්. එතකොට ඔය G stick එකයි ඔයගලන්ට මතක නම් light pen එකයි අතර වෙනස කාට හරි කියන්න පුළුවන්. බලමු ඇඩ් එකක් ඉන්නවද කියලා. සර් ස්ක්‍රීන් එකේ අඳින්න බැරිද? අන්න ලස්සන වචනයක්. කවුද ඒ කිව්වේ? තිනුක් සර්. තිනුක් නේද කිව්වේ. මොකද්ද තිනුක් මේ දෙක අතර වෙනස? ස්ක්‍රීන් එකේ අඳින්න බෑ. light pen එකෙන් මොකද්ද අපි කරන්නේ? අපි ස්ක්‍රීන් එක උඩ තියලා තමයි අඳින්නේ. එතකොට ස්ක්‍රීන් එකේ ඇත්තටම ස්ක්‍රීන් එක උඩින් ඇඳෙන්නේ නෑ. මාකර් පෙන් එක වගේ. නමුත් ස්ක්‍රීන් එකේ දැක්වෙන රූප සටහන උඩ අඳින්න පුළුවන් අපිට ලයිට් පෙන් එක පාවිච්චි කරලා. මතක ඇති නේද? අපි ඒකේ වීඩියෝ එකකුත් බැලුවා ලයිට් පෙන් එකෙන් කොහොමද ලියන්නේ කියලා. ලයිට් පෙන් එකක් අපේ අතේ තියෙනවා නම් දැන් මගේ මේ ස්ක්‍රීන් එකේ තියෙන මේ මවුස් එක මේක උඩ මට බෝලයක් අඳින්න ඕන නම් ලයිට් පෙන් එක මගේ ස්ක්‍රීන් එක උඩ මෙහෙම පේනවා ඇති. මෙහෙම ගෙනල්ලා තිබ්බා. මේක කියමුකෝ ලයිට් පෙන් එක. ඔයගලන්ට පේනවද මාව? මේක කියමුකෝ මගේ ලයිට් පෙන් එක. මම මෙහෙම ගෙනල්ලා මේක ඔයාගේ ස්ක්‍රීන් එක උඩ තියලා හරිද? දැන් ඔන්න මේ ඔයගලන්ට පේනවනේ මම මේක ස්ක්‍රීන් එක ගෙනාවා. ඔන්න දැන් හිතන්නකො මගේ මේ ලයිට් පෙන් එක ගෙනල්ලා මම මේ විදිහට ගෙනල්ලා ස්ක්‍රීන් එක උඩ තිබ්බා.
කියලා මං ඇන්දාම මේන්න අඳින්න පුළුවන් මම මේ. පේනවද? මං ස්ක්‍රීන් එකේ අඳිනවා ලයිට් පෙන් එකේ. පේනවද? මේ විදිහට අඳින්න පුළුවන් මට ස්ක්‍රීන් එකේ. ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන් ලයිට් පෙන් එකේ. හැබැයි G stick එකෙන් G stick එක මෙහෙම ගෙනිලා ස්ක්‍රීන් එකේ නෙමෙයි තියන්නේ G stick එක ගෙනිලා තියාගන්නේ mouse pad එක උඩ. දැන් ඔන්න mouse pad එක උඩ තිබ්බා. පේන්නේ නැති උනාට දැන් බලන්න ඔන්න තිබ්බා. පේනවද? පේනවද? පේන්නේ නැහැ. මෙන්න දැන් මම mouse pad එක උඩ මෙහෙම light pen එක මගේ තිබ්බා. හරිද? හරිද? හරි දැන් ඔන්න මම තිබ්බා. දැන් මොකද වෙන්නේ බලන්න. මම මේකෙන් අඳිනකොට දැන් මම මේකෙන් අඳිනකොට මේන් මම අඳිනවා මේ. එතකොටත් ඇඳෙනවා. හැබැයි මම මේක තිබ්බේ දැන් කොහෙද? mouse pad එක උඩ. මේ ඇවිල්ලා මේ G stick එක ගැනයි කතා කරන්නේ. මෙයා ගැනයි කතා කරන්නේ. මෙන්න මෙයා ගැන. හරිද? එතකොට මේ ඇවිල්ලා G stick එකක්. මම මෙතන අඳිනකොට ඔන්න ස්ක්‍රීන් එකේ අඳිනවා. ස්ක්‍රීන් එකේ අඳිනකොට ඇඳෙනවා නම් කොහොමද? ලයිට් පෙන් එකක්. තේරුණා නේද මේ දෙක අතර වෙනස? ළමයි තේරුණාද? yes නේද? good. right. ඊළඟට එතකොට අපි G stick එක ගැනත් කතා කරා. ඊළඟට අපි කතා කරනවා තිනුක් නියමයි. අනික් අයත් මම හිතන්නේ මතක තියෙන්නද කිව්වේ නැති උනාට. ඊළඟට track ball mouse කියලා එකක් තියෙනවා පුතේ. track ball mouse එකේ මේකම තමයි. mechanical mouse එකේ ක්‍රියාකාරීත්වය තමයි. හැබැයි ඒකේ වෙනසක් තියෙනවා. මේ mouse එක හරියට යටපැත්ත හරවලා වගේ. දැන් අර බෝලේ තියෙන උඩින්. එතකොට අපිට පුළුවන් අතින් මේ බෝලේ එහෙට මෙහෙට කරනකොට mouse pointer එක ඔන්නම move කරන්න. මේ අතින් අපිට බෝලේ උඩට කරකවනකොට ඔන්න mouse එක උඩට යනවා mouse pointer එක. පැත්තට හරවනකොට ඔන්න mouse pointer එක මෙහෙට එනවා. මේ විදිහට track ball mouse එකේ එහෙට මෙහෙට කරන්න පුළුවන්. මම සෙන්සුරාදා ක්ලාස් එකේ අහුව ප්‍රශ්නයක්. පුළුවන් නම් මේක common sense සාමාන්‍ය දැනීමෙන් උත්තර දෙන්න පුළුවන්. මේ ඔප්ටිකල් mouse එක සහ mechanical mouse එක දෙකේම ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් එක වගේනේ. ඒ කියන්නේ ටෙක්නොලොජි එක නෙමෙයි. ටෙක්නොලොජි එක නෙමෙයි. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන කැමරා එකක් මේක ඇතුලේ තියෙන බෝලයක්. ඒක ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් වෙනස්. නමුත් ක්‍රියාකාරීත්වය mouse එක මේ තියෙන මෙන්න මේ තියෙන ආකාරයෙන් mouse එක ඔය හරි ස්ථානිතලා එහෙම සමතලා පෘෂ්ඨයක තියලා එහෙට මෙහෙට move කරනකොට mouse pointer එක move වෙනවා. mechanical mouse. හැබැයි track ball mouse එක අපිට මේ බෝලේ අතින් කරකවලා වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අතින් කරකවලා mouse pointer එක වෙනස් කරන්න පුළුවන් එහෙට මෙහෙට move කරන්න පුළුවන් කියන එක. මට පුළුවන් නම් කවුරු හරි කියන්න බලන්න track ball mouse එකේ වාසිය ඔය mechanical mouse එක්ක සංසන්දනය කිරීමේදී optical mouse එකත් එක්ක සංසන්දනය කිරීමේදී track ball mouse එකේ තියෙන වාසිය කියන්නකො බලන්න. කියන්න බලන්න. ඒක එක තැන තියෙන පුළුවන් පුතේ අනවශ්‍ය වෙලාවට සර් ඒකේ යන්නේ නැහැ ඊතලේ අපි කරාටි විතරයි සර් ඒක යන්නේ. හැබැයි පුතේ mechanical mouse එකෙත් එහෙමනේ. දැන් මේ අනවශ්‍ය වෙලාවෙදී යන්නේ නැහැ. දැන් මේ තියෙන මගේ optical mouse එක. මම මේක අනවශ්‍ය වෙලාවෙදී ඔන්න මම අත් දෙකවත් තියන්නේ මොකුත් වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙලාවෙදී මම මේක move කරොත් ඔන්න move වෙනවා. ඔය විදිහටම track ball mouse එක ඔන්න track ball mouse එක මම මේ පැත්තට හරවලා තිබ්බා. මං ඇඟිල්ල තියලා එහෙට මෙහෙට කරොත් තමයි ඔන්න එහෙට මෙහෙට. මේ track ball mouse එකේ හිතන්නකො මෙදී. තේරෙනවනේ මම මේ එහෙට මෙහෙට කරනකොට තමයි යන්නේ. තේරෙනවද මම? හරිද? track ball මගේ කැම් එක හරියට පේන්නේ. මේ දැන් මේ track ball mouse එක track ball mouse එක කියලා හිතන්නකො මම මේක අතේ තියාගෙන එහෙට මෙහෙට කරනකොට මේ ඔයගොල්ලන්ට පේන්නේ නැති වගේ මේ mouse pointer එක move වෙනවා. නේ දැන් මට කියන්නකො බලන්න. දැන් මම track ball mouse එකක් වගේ රඟපාලා පෙන්නුවා මේක ඒ උනාට ඒ වැඩේම වෙන විදිහට. දැන් මට කියන්නකො බලන්න මේ දෙක අතර වාසිය. කාට හරි කෙනෙකුට ටිකක් හිතුවොත් පුළුවන් උත්තරයක් දෙන්න. ball mouse එකේ සර් මේ තනින් තනට යවන්න ඕනේ නැහැ සර් එක තැන තියලාම සර් කරගන්න පුළුවන්.
හරි. ඒක වාසිය මොකක්ද එතකොට? The benefit, advantage. අද මූ කරන්න ඕනේ නැක ඒකට Yes, තියෙනවා. correct. Right. බලමු අපේ තව කවුද ඉන්නේ කියලා වැඩ්ඩෝ. මට එක ආන්සර් එකක් නම් මේ පැත්තෙන් හම්බුණා. ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඔයගොල්ලන්ට නොපෙනෙන එක යාළුවෙක් උත්තරයක් දුන්නා. දැන් බලමු අපේ අනික් යාළුවෝ කවුද උත්තර දෙන්නේ කියලා. සිත්. සර් මල්ලිද? ඔව්. මල්ලි කෙනෙක් ආන්සර් එක දුන්නා. ඔයගොල්ලෝ හැබැයි හරි තැන ඉන්නවා. මට බෙනිෆිට් එකයි කියන්නේ the advantage. advantage එක තමයි මම උදව් කරන්නද? හොඳට හිතන්න බලන්න. ඔයගොල්ලෝ උත්තරේ ආවා. විත්ත සෑහෙන ළඟටම ආවා. very close. Answer is there. The benefit is you don't need space. ඔයාට කොහෙවත් මේක mouse එක දැන් move කරන්න මට ඉදේපෑ. ඒට මේට කරන්න ඕනේ මොකක් හරි පෘෂ්ඨයක්. නේ මතු පිටක් ඕන ඔයාලට මෙහෙම කරන්න. දැන් ඔයා හිතන්නකෝ බස් එකේ යනවා. එහෙම නැත්නම් ඔයා ඉන්නේ කොහේ හරි ඉඩ මේසේ නැති තැනක. හරිද? ඔයාට මේ mouse එක අරගෙන එහෙට මෙහෙට කරන්න ඉඩ නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට මෙයාගේ ප්‍රයෝජනයට වඩා track ball mouse එකක් ගන්න තියෙන්නේ. එයා අතේ හරි තියාගෙන ඔන්න එහෙට මෙහෙට කරන්න පුළුවන්. එතකොට move කරන්න පෘෂ්ඨයක් අවශ්‍ය නැහැ ඒකෙදි. track ball mouse එකේ. පැහැදිලි නේද? ඒක benefit එකක්. ඒක තමයි අපිට දකින්න පුළුවන් benefit adjust. yes sir. ඒක පොඩි අර අපි පොඩ්ඩක් චූට්ටක් වැඩි හිතපුවාම අපිට හම්බ වෙන උත්තර තමයි ඕවා. හරිද? මම දැකලා නැහැ ඔය වගේ විභාග ප්‍රශ්නයක් නම් මට හවු වෙලා නැහැ ඔය වගේ තමයි can do. හරිද? ඒවා ටිකක් creative thinking වලින් එන මේ ප්‍රශ්න ඒ වගේ පොඩ්ඩක් හිතපුවාම ඒ වගේ ඒවා එන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. හරිද? දැන් මේ ඔයගොල්ලෝ හිතන්න ඕනේ තව චුට්ටක් ඒ වගේ. දැන් කාට හරි කියන්න පුළුවන්ද මම ඔය වගේම ප්‍රශ්නයක් අහන්න. බලමු. ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එකයි තියෙනවානේ. නේද? ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එකයි. ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ මේස පරිගණක. අර මේසෙ උඩ තියලා තියෙන ටීවී එක වගේ ලොකු මොනිටර් එකයි CRT මොනිටර් මතක ඇති නේද? CRT මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි ඕවා තියෙනවා. එතකොට ලැප්ටොප් කියලාත් පරිගණක තියෙනවා. මේ දෙක අතර වාසි අවාසි ටිකක් කියන්න පුළුවන්ද? සර් ලැප්ටොප් තනින් තනට ගෙනියන්න පුළුවන්. හරි. ඩෙස්ක්ටොප් ගෙනියන්න කාර් එකේ යද්දි මොකක් වැඩක් කරන්න අමාරු බෑ. yes. ඔව්. හොඳයි. තව? sir. good. yes. තව? what can think so many තව ගොඩක් තියෙනවා. තව හිතන්න. කම්පියුටර් එක charge කරන්න ඕන. very good. ලැප්ටොප් එක charge එකක් තියෙනවා අපිට ලැප්ටොප් එකේ බැටරි එකක් තියෙනවා නේද? ඩෙස්ක්ටොප් එකේ බැටරි එකක් නැහැ ඩෙස්ක්ටොප් එකේ charge එකක් තියාගන්න බෑ. තව? sir ලැප් එකට එච්චර ඉඩක් යන්නේ හැබැයි කම්පියුටරේට ගොඩක් ඉඩ යනවා. ඩෙස්ක්ටොප් එකට ගොඩක් ඉඩ යනවා. very good. ඔය තියෙන නියමයි. තව? yes, exactly. good. තව? තව එකක් තියෙනවනේ දැන් එක්කෙනෙක් තව කිව්වා අපිට මේකේ කීබෝඩ් එකයි මවුස් එකයි ෆික්ස් කරලා තියෙන්නේ. අපිට ආයි පිටින් සම්බන්ධ කරගන්න ඕනේ නෑ. තව මම කියන්නේ ඉද
ගොඩක් අඩුවෙන් ඕනේ දැන් ඔයගොල්ලෝ කිව්වා වගේ. බර ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා තියන්න ස්පේස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කකුල උඩ තියාගෙන වැඩ කරන්න පුළුවන් අපේ ලැප්ටොප් එක. නමුත් ඩෙස්ක්ටොප් එක කකුල උඩ තියාගෙන හිටියොත් එහෙම ටිකක් අමාරුයි නේද? එතකොට වයර් සම්බන්ධතාවය සඳහා ගොඩාක් ඕනේ නේද? ඩෙස්ක්ටොප් එකක නම් මොනිටර් එක සම්බන්ධ කරන්න ඕනේ වෙනමම. තාම මොනවද තියෙන්නේ? සිස්ටම් යුනිට් එක සම්බන්ධ කරන්න ඕනේ ඩෙස්ක්ටොප් එකකදී. සිස්ටම් යුනිට් එක මොනිටර් එක ඊට අමතරව ස්පීකර් සවුන්ඩ්ස් වලට ඕන ස්පීකර්ස් සම්බන්ධ කරන්න ඕනේ නේද? නමුත් ලැප්ටොප් එකේ ඔය මොනවත් නැහැ. අනිත් ප්ලග් එකකින් කරන්න පුළුවන්. එක ප්ලග් එකකින් ගන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් වාසි තියෙනවා නේද? ඔයාලා කිව්වා වගේ එහා මෙහා අරන් යන්න පුළුවන්. දැන් නියමයි ඕගොල්ලෝ බලන්න ඔය දීපු ඔය වගේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ තව ගොඩක් කල් යනවා. 9 10 වගේ එන ප්‍රශ්න තමයි හොය. හැබැයි දැන් ඕගොල්ලෝ you are ready to face those questions as well. I think I'm really happy. හොඳයි good. ඒවා හරි සරල දේවල් අපි දන්නවනම් අපි දැකලා තියෙනවා නම් items ඒ වගේ ඒවත් එක්ක අපි ගැටිලා තියෙනවා නම් අපි ඒවා use කරලා තියෙනවා නම් අපි දැකලා තියෙනවා නම් ඒවා එක්ක සම්බන්ධ වෙනවා නම් ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ ඔය වගේ අපිට උත්තර හිතලා හදන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට print screen එකක් අරගෙන save කරගෙන ඇති කියලා මම හිතනවා. හරිද? save කරගන්න ඊට පස්සේ මේකේ print out එකක් ගන්න. අරගෙන පාඩමට යටින් ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට යටින් අලව ගන්න. If you're watching හරිද? කළු පාටින් තිබුණා කමන්නේ. කමක් නැහැ. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බැරි වෙන අය ඉන්නවා නම් group එකේ බැලුවා නම් මේක කවුරු හරි අපේ ශාරණ්‍ය දාලා තිබුණා group එකට. මට මතක විදිහට ශාරණ්‍ය වෙන්න ඕනේ වෙන කෙනෙක් දන්නේ නැහැ. කොහමද දාලා තිබුණා ඒක ගන්න. දාලා තිබුණා. ශාරණ්‍ය නේද? ශාරණ්‍යයක් තමයි දාලා තිබුණ කියලා බලන්න. No sir, ශාරණ්‍ය තමයි. right. එහෙනම් ඕගොල්ලන්ට ඒකෙන් ගන්න පුළුවන්. group එකේ තියෙනවා. එතකොට ඒක ගන්න කෙනෙකුට ඒකෙන් උනත් ගන්න පුළුවන්. මේක print out එකක් අරන් අලව ගන්න. හොඳයි. එතකොට මම හිතන්නේ right. මෙයා අද චූට්ටක් වෙලාවෙ ඉතින් තරහ වෙන්න එපා. ගන්නවා තව විනාඩි 5ක් මේ ඊළඟට මෙන්න මේක ටක් ගාලා ලියාගමුකෝ. main නිදිමත නෑ නේද? තව චුට්ට වෙලා කිව්වේ. main parts of a computer. ගන්නත් ඕනේ නේද? ආවටියෝ? සර් මේකේ mouse එක අඳින්න ඕනේ. yes. මේක screenshot ගන්න එපා. main part of a mouse. මූසිකයේ ප්‍රධාන කොටස්. මේක ඇඳ ගන්න. මේක ඉක්මනට අඳින්න පුළුවන් නේ. මේක අඳින්න. මේක screenshot එපා. ඇඳා. super. ඇඳලා මේක නම් කරගන්න මේ විදිහට. ඇඳලා මට ස්ක්‍රීන් එකට දාන්න බලන්න අද ප්‍රියෝ ටික. අතන්ට ඉඩ තියාගන්න අර කලවන්න. මාතෘකාව ලියාගන්න ප්‍රධාන කොටස් කියලා. කැමරා ඇඳද පුතේ? පේන්නේ චූටක් උඩට උස්සන්න. චුට්ටක් උඩට. right good. කොහොනික ඇඳලා ඉවරද? සර් පාට කරන්නත් ඕනේද? I like that. ඔයා කැමති නම් පාඩ කරනවා නම් හොඳයි. සෙනසුරාදා ක්ලාස් එකේ සෙනසුරාදා ක්ලාස් එකේ සර් මෙයක් කරා. good.
ඔය අඳ පය ටක් ටක් ගාලා දාන්න ඔයාගේ ස්ක්‍රීන් එකට ලස්සන බලන්න ඕගොල්ලෝ අදපු චිත්‍රය. අද රෑ වෙච්ච ඉඳ අපිට GB ග්‍රේම් එක කරන්න වෙන්නේ නැහැ. නේද? ඊළඟ දවසක් කරමුකෝ. කරානම් කොහොමත් පරාද වෙනවනේ නේද කොල්ලෝ ටික. good. මලිතු හොඳයි. ගිය සතියේ කවුද අනේ දින්නේ? ගේම් එකෙන් කවුද දින්නේ? ගෑල් ළමයි නේ. ගෑස්ලා තමයි. මේ සතියේ කරත් එච්චරම තමයි. මේ සතියේ නම් දිනනවා නේ අපි පාඩම් කරලා ඉන්න කොල්ලෝ ටික. මේ ළඟදිම ආයි විභාගයක් තියෙනවා ලෑස්ති වෙලා ඉන්න. ඒක නම් මම කියලා දවස් කියලා අරම මේවා නෑ අද දුන්නා. ඒක කරන්න වෙනවා. ලියලා ඉවරයි. right. හරි නේද ඔක්කොම ඉවර ඇති. nice good. නේ පැටියෝ ඉවරයි නේද? ඉරුන්දි ලිව්වත් ඇන්නද? මේක සිංහලෙන් ලියන අයට මට අපරාධ විතර සිංහලෙන් දාලා නැහැ නේද මම? සිංහලෙන් ලියන අය ඉන්නවා නම් මේක ලියා ගන්න මේ අනුචලන රෝධය. ඒ මොකක්ද කියන්නේ? ලියලා ඉවරයි. ලියලා ඉවරයි නේ. හොඳයි. right. එහෙමනම් අපේ දැන් බදාද පන්තිය ටිකක් ස්ලෝ වෙලා වගේ. අපි සෙනසුරාදා ක්ලාස් එකේ ඉඳන් කතන්දරයකුත් කියලා ඉවර කරේ. අද ඉතරක් වෙලාවක් නැහැ. පාෂන් කතන්දරෙත් කිව්වා. ලබන සතියේ කියමු කතන්දරයක් කියලා අපි ගේම් එකක් GB ගේම් එකක් කරලා නේ. නිදිමත යන්නත් එක්ක. හොඳයි. එහෙමනම් අදට නියමිත පාඩම අවසන් කරලා අපි එහෙමනම් නිදිය ගන්න යමුනේ. පරිස්සමින් ඉන්න ඕනේ නම් හැමෝටම ආයිබෝවන්.
සුබ රාත්‍රියක්. Good night, sir. Good night. ආයුබෝවන් සර්. good night sir. Good night, sir. good night sir. එයාලි බයි කිව්වා අක්කලා දැක්කලා අක්කලා එයා කියලා ඔක්කොම බයි කිව්වා. bye sir. අනේ මේ මල්ලිටත් බයි කියන්න Bye. කවුරුහරි. අන්න Bye, බයි. sir. බයි. Goodbye, sir. Goodbye, Malli. අන්න මල්ලි.